හරි පුතේ. විසර මේ අනුකම් දෙන්න. ෆස්ට් ඔෆ් ඕල් මුලින්ම මම ඔයාලට කියන්නම් පුතේ මේ පාඩමට මේ ලෙසන් එකට අපි එන්නේ කොහොමද? මොකද්ද මේ පාඩම නිර්මාණය වෙන්න පදනම් වෙච්ච ප්‍රධාන මාතෘකාව? මේ මාතෘකාවට අපි ආවේ කොහොමද කියන කාරණා ටික මම ඔයත් එක්ක මුලින්ම පැහැදිලි කරලා ඊට පස්සේ පුතේ ලෙසන් එකට එන්න. දරුවෝ අපි පුතේ ඔයාගේ PUPS book එකේ අපි ඔයාලට කිව්වා සාකච්ඡා කරන්න තියෙනවාට උගන්වන්න තියෙනවා මාතෘකා හතරක් සෙමිනා වලින් සෙමිනා ලෙසන්ස් හතරක් තියෙනවා. ඒ සෙමිනා ලෙසන්ස් හතරේ පුතේ ප්‍රධාන පළවෙනි මාතෘකාව තමයි පුතා reported speech. we did that අපි ඒක කරා. second one is passive voice. දෙවෙනි එක පුතා passive voice අපි ඒකත් කරා. ඊළඟට official letters කියන මාතෘකාවත් අපිට තියෙනවා. අපි ඒකත් කරා පුතේ. අද මේ මාතෘකාව ගොන්න අතර පුතේ හතරවෙනි ප්‍රධාන මාතෘකාව තමයි relative pronouns. අපි දැන් ඒක ආරම්භ කරන්නයි යන්නේ. පුතේ චුට්ටක් මෙන්න මේ කාරණාව ඔයා හොඳටම මතක තියාගන්න ඔළුවේ තියාගන්න. මොකද්ද අපි මේ පාඩම අවංකවම පුතේ මේ පාඩමට පිවිසෙන්නේ පුතේ ලොකු මාතෘකාවක්. එහෙම නැත්නම් ප්‍රධාන ඉම්පෝටන්ට් වැදගත් ප්‍රධාන මාතෘකාවක අනු කොටසක් ලෙස තමයි මේ පාඩම වට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ නිසා මේ පාඩමේ පුතා ගැඹුර හුඟක් වැඩි. නමුත් 9 වසර පන්තියට ගැලපෙන්න පුතේ ඕගොල්ලන්ට මැච් වෙන විදිහට මම මේ පාඩම ඔයාලට අවශ්‍ය ප්‍රමාණය පුතේ පැහැදිලිව ලස්සනට ඔයාලට තේරෙන්න සාකච්ඡා කරමු. අහන්නකෝ. හරි. හරි. අහගන්න. එතකොට පුතේ අපි ඉංග්‍රීසි භාෂාව තුළ වචන ලක්ෂ 6ක් පමණ තියෙනවා. ඒව ප්‍රධාන කොටස් පුතේ 8කට බෙදනවා. ඒ 8 අතර පළවෙනි එක්කෙනා තමයි පුතේ nouns, දෙවෙනි එක්කෙනා පුතා verbs, adverbs, adjectives, prepositions, pronouns, conjunctions and last one is interjections. එතකොට මෙන්න මේ අපේ පාඩම අද අපේ ප්‍රධාන මාතෘකාව පුතේ අපේ ප්‍රධාන මාතෘකාව එයා තමයි relative pronouns. අපේ ප්‍රධාන මාතෘකාව පුතේ relative pronouns. relative pronouns. හරි. මේ මාතෘකාවට අපි එන්නේ මේ මාතෘකාවට අපි පිවිසෙන්නේ කොහොමද? මේ බලන්න. පුතේ දැන් ඔයා පුංචි කාලේ පුතේ ඔයා මුලින්ම කරේ අකුරු ඉගෙන ගත්ත එක. letter plus letter කියන්නේ ලියුම් නෙමෙයි හොඳද? ලියුම් වලට letter කියලා කියනවා. හැබැයි පුතේ අකුරටත් letter කියලා කියනවනේ. එතකොට letter එකක් එකතු කරලා ඔයා හැදුවා පුතේ words වචන. ඒක කලේ කොයි කාලේද? පුංචි කාලේ. පුංචි කාලේ කියන්නේ පුංචි කාලේ. පුංචි කාලේ කියලා කියන්නේ බිඳුව letters ඉගෙන ගත්තා. එක වසර letters ඉගෙන ගත්තා. ඊළඟට පුතා දෙක වසර අකුරු එකතු කරලා ඔන්න වචන ලියන්න ඉගෙන ගත්තා. එතකොට ඔය විදිහට ඔයා 3 වසර විතර වෙනකම් පුතේ අලුත් අකුරු අලුත් වචන ඔයා එකතු කරගත්තා. ඊළඟට පුංචි වචනේ එකතු කරලා කැටේ දාන්නේ එකතු කරලා පුතේ අන්න පුතේ simple sentences මොනවාද simple sentences සරල වාක්‍ය හදන්න ගත්තා. ඒවකලේ කොයි කාලේද? 4 වසර පන්තියේ තමයි පුතේ මම මේ කතා කරන්නේ ඉංග්‍රීසි හොඳද? දැන් ඔයා හිතන්න එපා මේ කතා කරන්නේ සිංහල කියලා. සිංහල වල නම් පුතා පුංචි කාණින්ද පොඩ්ඩක් අතින් මෙරකුවක් වචන එනවා සමහරක් අයට. කන මෙරකුවක් වචන එනවා. බඩෙන් ඇල්ලුවත් වචන එනවා. අර මගේ යාළුවෙක් කිව්වා ඔහුගේ මේ හරි ඇල්ලුවෙන් පස්සේ පුතා ලස්සන වචන අහගන්න පුළුවන්. හරි. ඒවා ප්‍රසිද්ධ කියන්න බෑ. හරි. එතකොට වචනේ එකතු කරලා මොකද වෙන්නේ පුතේ? අන්න පුතේ සරල වාක්‍ය හද කොයි කාලේ ඉංග්‍රීසි වල grade 4, grade 5, grade 6, grade 7 වෙනකම්. හරි. ගොඩක්ම 5 6 4 5 6 සතර පහයි. ඊළඟට දැන් simple sentence එකක් equal සමානයි complex sentence එකක්. ඒ කියන්නේ සංකීර්ණ වාක්‍ය. දැන් ඔයා
7 වසර 8 වසර වගේ වෙනකොට 7 වසර 8 වසර 9 වසර වගේ වෙනකොට දැන් ඔයා මොකද කරේ සරල වාක්‍ය එකතු කරලා ඔයා මොනවද පුතේ සංකීර්ණ වාක්‍ය හදන්න ගන්නවා. එතකොට මෙන්න වචන එකතු කරලා අපිට ගැටලුවක් නැතුව ලියන්න පුළුවන්. හැබැයි අපිට වාක්‍යයක් ධන වාක්‍යයක් එකට එකතු කරන්න බෑ අතරමැදියෙක්ගේ උදව්වක් නැතුව. එතකොට මෙන්න අතරමැදියා එනවා පුතේ වාක්‍ය දෙක සම්බන්ධ කරන්න පාවිච්චි කරනවා අපි conjunctions. උදාහරණයක් and, උදාහරණයක් or, උදාහරණයක් but. මේ වගේ conjunctions එහෙම නැත්නම් පුතේ සම්බන්ධිත පද පාවිච්චි කරන තමයි පුතේ ඔයා වාක්‍ය එකතු කරලා සරල එකතු කරලා සංකීර්ණ වාක්‍යයක් නිර්මාණය කරා. එතකොට පුතේ ඔයා දැන් මේ කාරණා දෙක එක්කාසු කරනකොට ඔයා පාවිච්චි කරන ප්‍රධාන මාතෘකාව conjunctions නේ. ඔය conjunctions පුතා පාවිච්චි කරන්න ඔයාට මම 11 වසර පන්තියේදී උගන්වන 10 වසර අග වගේ උගන්වනවා. ප්‍රධාන ආකාර ප්‍රධාන විධික්‍රම තුනක් තියෙනවා. වාක්‍යයන් එකතු කරනවා සම්බන්ධිත පද පාවිච්චි කරලා වාක්‍යයන් එකතු කරන ප්‍රධාන විධික්‍රම තුනයි. ඒ ප්‍රධාන විධික්‍රම තුන ඇතුලේ කාරණා හයක් තියෙනවා කතා කරන්න. ඒ හයෙන් එකක් තමයි පුතේ relative clauses නැත්නම් relative pronouns කියලා කියන්නේ. ඔයාලට පැහැදිලිද? ඔන්න අපි relative pronouns කියන පාඩම එන්නේ පුතේ පාඩම සඳහා පිවිසෙන්නේ සම්බන්ධිත පද කියන මාතෘකාවත් එක්ක අපි relative pronouns කියන මාතෘකාවට එනවා. ඔන්න මම පාඩමට පිවිසිච්ච ආකාරය ගැන ඔයාලට පැහැදිලි සවිස්තරයක් පන්තියේදී කළා. පැහැදිලි? හරි. අපි යනවා පුතේ. දැන් relative pronoun එකක් කියන්නේ මොකක්ද කියලා බලන්න. ඉන්න අපි බලමු relative pronoun එකක් කියන්නේ මොකක්ද කියලා. ඕකේ පුතේ. කියනවද මට ඔයාට නෑයෝ ඉන්නවද? හරි දෙවෙනි උදාහරණෙ පුතේ ටියුට් එකේ පිටු අංක 2 page number 2 පිටු අංක 2 page number 2 වල පුතේ අපි සාකච්ඡාවට බඳුන් කරන පුතේ ඇන්ටිසිඩන්ට් ලෙස සලකන්නේ පුතා I නෙමෙයි not I මම නෙමෙයි පුතේ අපි එදිනේ සලකන්නේ පුතේ pen එක එතකොට වාක්‍ය දෙක සම්බන්ධ කරනවා පුතේ අපි I have lost the pen which I bought yesterday දෙවෙනි තුන්වෙනි උදාහරණය here is the dictionary මෙහෙම කරමු දෙවෙනි උදාහරණය පුතා ආන්සර් එක චුට්ටක් බලන්න දෙවෙනි උදාහරණේ ආන්සර් එක පොඩ්ඩක් බලන්න පල්ලෙහා තියෙනවා බලන්න I have lost the pen which I bought yesterday දැන් එතන 19 වචනේ තමයි දැන් මෙතන who දැම්මට පස්සේ පුතා whoගෙන් නියෝජනය වෙන ඇලන් කියන වචනේ ආපහු පාවිච්චි කරන්න බෑ එයා තමයි 19 වචනේ අයින් වෙලා යන්න ඕනේ ඊළඟට තුන්වෙනි උදාහරණය here is the dictionary I borrowed it from him මම එයාගෙන් ඉල්ලගත්ත ඩික්ෂනරි එක උදාහරණ උත්තරයට යනවා පුතේ අපි එතන සලකා බලන්නේ නැවත පුතේ ඩික්ෂනරි එක එහෙනම් උත්තරයට යන බලන්න පුතේ here is the dictionary that I borrowed අන්න yesterday කියන එක කපන්න පුතේ that I borrowed yesterday කියන එක කපන්න පුතේ කපලා දාන්න from him කියන එක හරි පුතේ ඕකේ එතකොට answers තුනම අපි බැලුවා from him කියලා හදාගත්තා පුතේ අහගන්න මෙන්න මේ කාරණා වැදගත් දරුවෝ මොකද මේ මාතෘකා ටික පොඩ්ඩක් ඉන්න හරි පුතේ අහගන්නකෝ දැන් ඔයාට relative pronouns වල භාවිතයට යන්න කලින් පුතේ මම නම් කියන්නේ හොඳම දේ තමයි මේ relative pronouns වලට දාන පුතා basic දේවල් ටික ඔයාලට කියලා දෙන්න ඕනේ ඒ නිසා මම චූටි වෙලාවක් ගන්නවා ඒක අහත යන්නේ නැහැ පුතේ අපි බලමු මොකද්ද මේ කියන කතාව කියලා remember number 1 චුට්ටක් කියවන්න the relative pronoun does double works පුතේ මේ බලන්නකෝ අපේ ප්‍රධාන වාක්‍ය Kasun is a student. හරිද? second. He lives in Panadura. Kasun is a student. He lives in Panadura. මේ වාක්‍ය දෙකේ පුතේ antecedent Kasun නිසා අපි දෙවෙනි වාක්‍යයේ Kasun නියෝජනය කරන වචනේ පුතා අයින් කරලා ඒ වෙනුවට වාක්‍ය දෙක සම්බන්ධ කරන්න පුතා දුව පාවිච්චි කරානේ. පළමු වාක්‍ය සහ දෙවෙනි වාක්‍ය පුතේ අපි සම්බන්ධ කරගත්තනේ පුතා who-ගෙන් පළමු වාක්‍ය දෙවෙනි වාක්‍ය එතකොට මෙන්න මේ who කියන වචනය එතනදී අපි පාවිච්චි කරේ පුතේ conjunction එකක් ලෙස සම්බන්ධිත පදයක් ලෙස ඊළඟට පුතේ මේ කසුන් කියන්නේ නාම පදයක්නේ
කසුන් කියන නාමපදේ එයා පිරිමි ළමෙක් නිසා එයා වෙනුවට අපි හීව පාවිච්චි කරන්නේ පුතා. කසුන් වෙනුවට හීව පාවිච්චි කරන්නේ පුතේ. එතකොට නාමපදයක් වෙනුවට පාවිච්චි කරන වචනයකට අපි කියන්නේ පුතේ සර්වනාම පදයක් එවත් ප්‍රොනවුන් එකක් කියලානේ දරුවෝ. ප්‍රොනවුන් එකක් කියලානේ. එහෙනම් දැන් අපි හී වෙනුවට හූව ලිව්වනේ. හීව අයින් කරලා පුතේ හූව දාගත්තානේ. එතකොට මේ හූ අපි හී කියන ප්‍රොනවුන් එක වෙනුවටනේ පුතේ ලිව්වේ හූව. අන්න එතකොට මේ හූ කියන වචනේ පුතා ප්‍රොනවුන් එකක් ලෙසත් ක්‍රියා කරනවා. ඒකයි මම ඔයාලට කිව්වේ රිලේටිව් ප්‍රොනවුන් එකක් පුතේ කාර්යයන් දෙකක් කරනවා. මොකක්ද? එයා කන්ජන්ක්ෂන් එකක් ලෙසත් ක්‍රියා කරනවා, ප්‍රොනවුන් එකක් ලෙසත් ක්‍රියා කරනවා. මම ඔයාලගේ ටියුට් එකේ දැම්මේ නැහැ පුතේ. ඒ නිසා මෙන්න මේ රිලේටිව් ප්‍රොනවුන්ස් වලට අපි කියනවා මතක තියාගන්න ලස්සන නමක් කන්ජන්ක්ටිව් ප්‍රොනවුන්ස් කියලා මේ වලට කියලා. මේ ඔබේ දැනුම සඳහා දෙන්නේ, ඔබේ මතකයේ සඳහා ඔබේ දැනුම සඳහා දෙන්නේ. මොකද මෙන්න මේ රිලේටිව් ප්‍රොනවුන්ස් හඳුනන තව නමක් තමයි පුතා conjunctive pronouns. නිකමට හරි පේපර් එකේ එක්සෑම් එක පේපර් එක හදන සර්ට නිකන් ආසාවක් හිතිලා ඔයාගේ දැනුම හරියට චෙක් කරන්න ඕනේ කියලා ඔයාලට කියනවා use a suitable conjunctive pronoun and fill in the blanks. දැන් අපේ ළමයිව රවට්ටන්න පුළුවන්ද පුතා වෙස් මුණක් දාන් ආවයි කියලා? නෑ. අපේ උර රැවටෙන්නේ නෑ. ඇයි? මොකද හේතුව රිලේටිව් ප්‍රොනවුන්ස් වලට කියන දෙවෙනි නම තමයි පුතේ මොකද්ද පුතා කන්ජන්ක්ටිව් ප්‍රොනවුන්. දැන් ඕෂධි ඉන්නවනේ. ඕෂධීට අපි කියන්නේ ඕෂධි කියලානේ. ඕෂධිගේ ගෙදර අය මෙයාට කියන්නේ පුතා බට්ටි කියලා. බට්ටි කියලා. එතකොට බට්ටි කිව්වොත් ඕෂධි, ඕෂධි කිව්වොත් ඕෂධි. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔය ඔක්කොන්ට මේක එක සුරතල් නාම තියෙන්නේ. දැන් අපේ පන්තියේ නායක ඉන්නවා. නේද දිනාර? ඈ තව කවුද පුතා? අන්න හරි. බිත්තරයක් ඉන්නවා. බිත්තරයක්. හරි. එතකොට මේ වගේ පුතා එක එක වාසගම් තියෙන තමයි ඉන්නවා පන්තියේ. හරි. තව ඉන්න වඩ 20 ඉන්නවා පුතා. හරි. එතකොට ඕනේ නැහැ ඉතින්. ප්‍රසිද්ධ කරන්න ඕනේ නැහැ. හොඳ නැහැ. හරි. ඒ වගේ එක එක නම් තියෙන ළමයි ඉන්නවා. දැන් මෙයාට අපි කියන්නේ රිලේටිව් ප්‍රොනවුන්ස් තමයි. හැබැයි ගන්නේ තමයි මොකද පුතේ? කන්ජන්ක්ටිව් ප්‍රොනවුන්ස්. ඇයි? පාර යනකොට එකපාරටම සුද්දෙක් ඇවිල්ලා ඔයාව නතර කරලා ලිසක්. ලිසක් ඔයා නතර කරලා building අල්ලගෙන අහනවා. හරි. tell me another word for a relative pronoun. Or you know I say so easy. I am going to Newman 1 year research class. So I know. මම දන්නවා. හරි. relative pronouns are called as conjunctive pronouns. අන්න ඔයා හැම කළ කොලර එකත් උස්සලා පුතා එනවා. හරි. අහගන්න. එහෙනම් මෙන්න මේ කාර්යයන් දෙක ඉටු කරන නිසා තමයි දරුවෝ මෙයාට අපි කියන්නේ කවුරු කියලාද? conjunctive pronouns කියලා. ලයික් එකක් දාන්න ඕන. නියමයි. යා ලියන්න. එන්න පුතේ. The relative pronoun does double works. යටි ලියන්න. purple color ලස්සනයි. purple හැම නම් පාට sorry ලියන්න. ලියන්න පුතේ. RP එකක් කාර්යයන් දෙකක් ඉටු කරනවා. 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 කාර්යයන් දෙකක් ඉටු කරනවා. හරි පුතේ. number 1 එක it works as a pronoun. චුච්චියට ලියන්න. චුච්චියට. එය සර්වනාම පදයක් ලෙස ඉස්සරහින් ලියන්න. එය සර්වනාම පදයක් ලෙස ඒ සර්වනාම පදයක් ලෙස හා දෙක ඉස්සරහින් ලියන්න පුතේ. දෙක ඉස්සරහින් ලියන්න. සම්බන්ධිත පදයක් ලෙස සර්වනාම පදයක් ලෙස හා සම්බන්ධිත පදයක් ලෙස ක්‍රියා කරනවා. යටි ලියන්න. එම නිසා ඩොට්ටුන එම නිසා අපි ඒවට නැත්නම් එම නිසා අපි ඒවට conjunctive pronouns කියා කියනවා. එම නිසා අපි ඒවට conjunctive pronouns කියා කියනවා. එම නිසා අපි ඒවට conjunctive pronouns කියා කියනවා.
එම නිසා අපි ඒවට conjunctive pronouns කියලා කියනවා. conjunctive pronouns කියලා කියනවා. conjunctive pronouns කියලා කියනවා. හරි පුතේ. Okay, that's it. එච්චරයි. Yeah. Next one. ඊළඟට කාරණය අහගන්න. චූටි ලස්සන කතාවක්. චූටි ලස්සන කතාවක්. හරි. බලමු මොකක්ද ඒ දෙවෙනි කාරණය. හරි. ළමයි මේ ළඟදී තිබ්බ පුතා වෙඩින් එකක්. හොඳේ තිබ්බ පුතේ වෙඩින් එකක්. මේ කොයිද මේ water blue water නිල් වතුර හෝටලේ වාද්දුවේ නිල් වතුර හෝටලේ තමයි ඔක තිබ්බේ පුතා blue water hotel එකේ. ඉතින් මගේ යාළුවෙක් පුතා A level class එකේ හිටපු හරි අපි A level class එකේ පුතා අන්තිම දවසේ class එකේ final day එකට party එකක් organize කරා. ඒ organizing committee එකේ හිටපු finance manager මම මුල්ලේ කල්පනාකරු සල්ලි එකතු කරපු කෙනා තමයි මම. එතකොට group එකක් හිටියා පුතා මේ party එක organize කරන්න. ඉතින් කොහොම හරි අපි අවුරුදු දෙකමාරක් තිස්සේ class ගිහිල්ලා අන්තිමේට යාළුවෝ කවුද කියලා හඳුනගත්තේ party එකට. ඒ කියන්නේ මාසෙකට විතර කලින් තමයි. ඉතින් ඒකේ හිටිය හරි ලස්සන කෙල්ලෙක් හිටියා පුතේ. කොණ්ඩේ බූල් වගේ මෙහෙම කරලි කොණ්ඩයක් තියෙන. හරි ඒ යාළුවෙක් හොඳද? ඒ යාළුවගේ වෙඩින් එක තමයි තිබුණේ. හරි ගියේ පුතේ 2007 A levels අවුරුදු 13කට පස්සේ. හරිද 2007 2000 දැන් 20 13කට පස්සේ තමයි ගියේ. හරි කෙල්ලට දැන් ගිය අවුරුදු ගිය පුතා ගිය අවුරුදු කියන එක එතකොට කෙල්ලට වයස අවුරුදු 30ක්. එකක් වයසයි. හොඳේ 30ක්. 30 වෙඩින් එකට තමයි ගියේ. දැන් ඔන්න මම ගියා පුතේ මම කොහොමද පුතා ඕනම වැඩකදී මම ගොඩක් වෙලාවට පුතේ ඉස්සරහට. හරි ඉස්සර ඒ කියන්නේ පැනපු ගමන් යනවා. දැන් අපි යාළුවෝ සෙට් එකක් එක්ක ගියක් දුන්නා මම තමයි ඉස්සරහින් යන්නේ. හරි මට නතර වෙවි පස්සට එහෙම ගිහිල්ලා බුද්දක් නැහැ. ඉස්සරහටම තමයි ගම. හරි ඉතින් දැන් මොකද කරන්නේ මමත් ගියා පුතේ කායක පාක් එකට දාලා ඉතින් ටැග්කුත් අරන් ගියා. මොකද ගෑනු ළමයිගේ වෙඩින් එකක් නේ පුතා. ඕල්ට සල්ලි දීලා වැඩක් නැහැ. ඒ නිසා ටැග් එක අරගෙන ගියා පුතා ටිකක් වටින ටැග් එකක් ගෙදරකට අවශ්‍ය වෙන මේක. ඉතින් මමත් ඕකත් උස්සගෙන පුතේ ඇතුළට ගියා. ඉතින් ඇතුළට යනකොට පුතේ ඩිනුරි යාගේ නම ඩිනුරි. හරි පුතා. එතකොට ඩිනුරි ඔන්න පුතා සෙටි බෑග් එක නේද? අර විතරේ සෙටි බෑග් නේද පුතේ? අර වෙඩින් එක දවසේ වාඩි වෙලා ඉන්නේ පුතා. මනමානයයි වනාලි වාඩි වෙලා ඉන්නේ බා. සෙටි බෑග් නේ. සෙටි බෑග් එකේ පුතා ඉතින් මම දැන් යනකොට චුට්ටක් ඉතින් ගන්නවනේ මම ඉතින් චුට්ටක් යනකොට පුතේ වේලස්සනින් ගිහලා වැඩක් නැහැ නේ. උඩ පරක් වෙලා තමයි ගියේ. හරි දවල් වෙඩින් එක මම එනකොට එකමාරක් විතරේ දවල්ට කඩ වෙලා යනවා ගියේ. හරි යනකොට මෙන්න සෙටි බෑග් එකේ මගේ යාළුවා ඩිනුරි ඉන්නවා පුතේ. ඉතින් යාළුවා එහා පැත්තේ වාඩි වෙලා ඉන්නවා පුතා. හරි ඉතින් ඒක න වාඩි වෙලා ඉන්නේ සෙටි බෑග් එක වෙන කවුරු වාඩි වෙන්නද? ඉතින් මම ගිය ගමන් පුතේ හරි දැන් මම චුට්ටක් බැලුවා පුතා. දැන් මම යනකොටම ඩිනුරි නැගිට්ටා. ඩිනුරි එකපාරට මාව දැකලා නැගිට්ටා බුදු වෙලා වගේ. කාලෙකට පස්සේ පුතා. හරි එතකොට නැගිටලා පුතේ දැන් මම එතනට යනකොට අර ළඟ හිටපු එක්කෙනා නැගිට්ටා. හරි අප්පට සිරි බලනකොට ඩිනුරිට වඩා අඟල් 5ක් විතර මිටි පුතා. හොඳේ ඩිනුරිට වඩා අඟල් 5ක් විතර මිටි. ඩිනුරි මෙච්චරයි කොල්ල මෙච්චරයි. හරි හදිස්සියක් වුණොත් ඩිනුරිට කොල්ල ඔස්සම් දුවන්න පුළුවන් පුතේ. කිසි ගැටලුවක් නැහැ. සුනාමියක් වගේ ආවොත් අවුලක් නැහැ පුතා. ආය නැතුව සම්දුවන්න පුළුවන්. ඉතින් මම ඕවා කියන්න ගියේ නැහැ. මගේ කටත් හොඳ නැහැ නේ පුතා. ඉතින් මට එක එකව කියන්න ආවා. නමුත් මම කට තද කරගෙන මේ වෙඩින් එක දවසේ මුංගේ මගුල කඩාකප්පල් කරන්නේ නැහැ කියලා සද්දවද්ද නැතුව පුතේ ගිහිල්ලා මොකද කරේ? ටැග් ඩිනුරිගේ අතට දීලා හරි හෑන්ඩ් ෂේක් කරලා පුතේ පරණ යාළුවා කම්බුල් දෙකට පොඩි උම්ම දෙකක් මෙහෙම දීලා හැපි වෙඩඩ් ලයිෆ් කියලා ඊට පස්සේ මම අරුටත් අතට දීලා ඌවත් බදාගෙන ඌගේ මූණට උම්ම දෙකක් දුන්නා පුතා හැපි වෙඩඩ් ලයිෆ් කියලා. මම ටක් ගාලා ගිහම පණින්න බලාගෙන ගියේ. දැන් මම ටැග් දීලා පුතා විශ් කරාට පස්සේ අර ඩයල් එක මගේ මූණ දිහා බලනවා ඩිනුරිගේ මූණ දිහා බලනවා මගේ මූණ දිහා බලනවා ඩිනුරිගේ මූණ දිහා බලනවා. හත්තිලව මම එකපාරටම නිකන් මාවත් ටික මම ඊට පස්සේ ඩිනුරිගේ මූණ දිහා බලනවා ඔගේ මූණ දිහා බලනවා. අවුල් වුණා. ඇයි? උනා හත්තිලව දැන් මම හිතුවා මූණ ඉංග්‍රීසි දන්නේ නැද්ද කියලා. හරි. එහෙම ඉන්නකොට මෙන්න හත්තිලව මේ පැත්තේ යෝධයෙක් වගේ එකෙක් එනවා පුතේ
කෝට් එක ඇඳලා මලකුත් ගහගෙන යෝධයෙක් වගේ එක්කිනවා. හරිනේ? යෝධයෙක් වගේ එක්කිනවා. ඇවිල්ලා දිනුරි ගානේ හිටගත්තා. හරි. එතකොට දිනුරි කිව්වා නියුවා. එයා තමයි හස්බන්ඩ්. එයා තමයි හස්බන්ඩ්. හරි. හත්තිලව්වේ හස්බන්ඩ් මොකක් හරි ශරීර අවශ්‍යතාවය සඳහා වෙන තැනකට ගිහිල්ලා අතන වාඩි වෙලා ඉඳලා තියෙන්නේ හස්බන්ඩ්ගේ මල්ලි. කොහේ බෙස්මන් තමයි පුතා වාඩි. ඉතින් මම දන්නවද දෙයියනේ එතන වාඩි වෙලා ඉන්නේ බෙස්මන් කියලා. ඇයි බා සෙටි බෑග් එක උඩ වාඩි වෙලා ඉන්නකොට මනාලයා වගේ මට වරදව වටහා ගන්න මම වරදව වටහා ගන්නව නැද්ද පුතේ? වැරදි වැටීමක් කියනවා. පාඩමට අදාළ අහගන්න. මම ලස්සනට සම්බන්ධ කරන්න. පුතේ අපි ඕකේ ඊළඟ නෝට් එකට තියෙන උදාහරණේ චුට්ටක් බලන්න. ඊළඟ නෝට් එකට තියෙන උදාහරණේ පොඩ්ඩක් බලන්න. ඊළඟ නෝට් එකට තියෙන උදාහරණ බලන්න පුතේ මේ බලන්න. හරි. මම වාක්‍යයක් ලියනවා පුතේ මෙන්න මෙහෙම. මගේ පළවෙනි වාක්‍යය කසුන් won the මොකක්ද මේක තියෙන්නේ first prize. හරි පුතේ කසුන් won the first prize in English. කසුන් දිනුවා පළවෙනි තෑග්ග ඉංග්‍රීසි වලින්. කසුන් දිනුවා පළවෙනි තෑග්ග ඉංග්‍රීසි වලින්. එතකොට දෙවෙනි වාක්‍ය මම ලියනවා he is the son of Mr. Pereira. එයා තමයි පෙරේරාගේ පුතා. කසුන්ගේ තාත්තා පෙරේරා. හරි? කසුන්ගේ තාත්තා පෙරේරා එයා පෙරේරාගේ පුතා. එතකොට කසුන් won the first prize in English. He is the son of Mr. Pereira. දැන් මම පුතේ වාක්‍ය දෙක සම්බන්ධ කරන්න යනවා මෙන්න මෙහෙම. හරි? මම මේක එක පළවෙනි වාක්‍ය දානවා. මෙයාට දෙක දානවා. පුතේ මම සම්බන්ධ කරන්න ඕන නිසා තමයි ඔබ ලියුවේ. අපි මෙතන දාමු කසුන් කියලා. හරි? මෙතන දාමු කසුන් කියලා පුතා. මෙතන දාමු කසුන් කියලා දාමු. හරි. කසුන් is the son of Mr. Pereira. දෙවෙනි වාක්‍යයට එතකොට අපි දාමු මෙතන පුතා he කියලා. He won the first prize in English. දැන් බලන්න කසුන් is the son of Mr. Pereira. කසුන් කියන්නේ පුද්ගලයෙක් නිසා පුතේ මම සම්බන්ධ කරන්න ගන්න relative pronoun එක තමයි දරුවෝ ඌ කියලා කියන්නේ. කසුන් is the son of Mr. Pereira who won the first prize in English. දැන් වාක්‍ය දෙකෙන්ම කතා කරන්නේ පෙරේරා ගැනද කසුන් ගැනද? පෙරේරා ගැනද කසුන් ගැනද? වාක්‍ය දෙකෙන්ම පුතේ කතා කරන්නේ කසුන් ගැන. ඇයි මේ කසුන් මේ පළවෙනි කසුන් is the son of Mr. Pereira. He won the first prize in English. මේ දෙවෙනි වාක්‍ය පුතේ පෙරේරා නෑනේ. දෙවෙනි වාක්‍යෙ ඉන්නේ කසුන්නේ. එහෙනම් කතා කරන්නේ කසුන් ගැනනේ නේ? කසුන් ගැනනේ. එතකොට කසුන් කියන්නේ පුද්ගලයෙක් නිසා දෙක සම්බන්ධ කරනවා කාගෙන්ද පුතා? ඌගෙන්. දෙක සම්බන්ධ කරනවා කාගෙන්ද පුතේ? ඌගෙන්. හරි දැන් බලන්නකො වෙන්නේ මොකද්ද කියලා. කසුන් is the son of Mr. Pereira. Mr. Pereira who won the first prize. දැන් කසුන් ඉන්නේ වාක්‍ය මුල. හරි ඊළඟට who තියෙන්නේ පෙරේරා අසල. පෙරේරා කියන්නේ පුතේ පුද්ගලයෙක්. ඇත්තටම කසුන්ගේ පුතේ කසුන්ගේ ඇන්ටිසීඩ් තමයි he. he වෙනුවට තමයි අපි who කියලා දෙන්නේ. කසුන් තමයි ඇන්ටිසීඩ්. හැබැයි මෙතන මේ who කියන relative pronoun එක පෙරේරාගේ ආසන්නයේ ඉන්න නිසා අපිට නිකන් තේරෙන්නේ තෑග්ග දින්නේ කසුන් නෙමෙයි. තෑග්ග දින්නේ කවුද පුතා? පෙරේරා දින්න වගේ අදහසක් තමයි පුතේ එන්නේ. ඇයි? පෙරේරා ආසන්නයේනේ තියෙන්නේ නේ? දැන් මේ බලන්නකෝ. හරි. මේ ඉන්නේ දිනුරි. හරිද පුතේ? මේ ඉන්නේ දිනුරි. මේ ඉන්නේ බෙස්මා. මනමාලයා වගේම ඇඳගෙන බෙස්මන් තමයි මේ. මේ ඉන්නේ මනමාලයා. බ්‍රයිඩ් ගෲම් ඉන්නේ මෙතන. හස්බන්ඩ් ඉන්නේ මෙතන. බෙස්මන් ඉන්නේ පුතා මෙතන.
එතකොට ඩිනුරුගේ ළඟ බෙස්මන් ඉන්නකොට මට හිතුනේ මේ බෙස්මන් තමයි මෙයාගේ හස්බන්ඩ්. ඇයි හස්බන්ඩ් හිටියේ කොටක් දුර නේ? එහෙනම් ඩිනුරි ඇන්ටිසීඩ් නම් පුතේ who කියන රිලේටිව් ප්‍රොනවුන් එක බෙස්මන් නම් who කියන රිලේටිව් ප්‍රොනවුන් එක බෙස්මන් නම් එතකොට ඩිනුරි කියන්නේ මිස්ටර් පෙරේරා නම් මිස්ටර් පෙරේරා නම් හරි who එක මිස්ටර් පෙරේරා ආසන්නයේ ඉන්නකොට අපි හිතන්නේ මේ who ගෙන් නියෝජනය කරන්නේ මිස්ටර් පෙරේරා කියලා. ඒ නිසා මෙන්න මේ හොඳට මතක තියාගන්න. වානිකමට හරි පුතා රිලේටිව් ප්‍රොනවුන් මේ පාඩම මාර පට්ට වැදගත් පාඩමක් හරිද 11 වසර මම ආයිතු ගන්නවා. ඔයාලට දැන් මේ දේවල් කතා කරනකොට පුතා මේක හරියටම පුතේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ 11 වසර පන්තියේදී. පුතේ රිලේටිව් ප්‍රොනවුන් එකක් අපි ලියනකොට හැකිතා දුරට ඒ රිලේටිව් ප්‍රොනවුන් එකේ ඇන්ටිසීඩන් ආසන්නයේම රිලේටිව් ප්‍රොනවුන් එක තවන්න ඕනේ. වෙන කෙනෙක්ගේ ආසන්නයට ගියාම සමහරක් වෙලාවට පුතේ වෙන කෙනෙක්ගේ ආසන්නයට ගියාම මෙන්න මේ රිලේටිව් ප්‍රොනවුන් එකෙන් ඇන්ටිසීඩන් මේ රිලේටිව් ප්‍රොනවුන් එකේ ඇන්ටිසීඩන් පුතේ සමහරක් වෙලාවට අපිට දෙගිඩියාවක් නැත්නම් පුතා සැකයක් නැත්නම් පුතේ අපිට මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක් එන්න පුළුවන් වරද වටහා ගැනීමක් එන්න පුළුවන් පුතේ මේ රිලේටිව් ප්‍රොනවුන් එකේ ඇන්ටිසීඩන් එයා ආසන්නයේ ඉන්න නාමපදයේ කියලා. ඒ නිසා මම නැවත සරලව කියන්න මෙච්චරයි. ඔයා රිලේටිව් ප්‍රොනවුන් එකක් සම්බන්ධ කරලා වාක්‍ය දෙකක් එකතු කරනකොට ඒ රිලේටිව් ප්‍රොනවුන් එකේ ඇන්ටිසීඩන් ආසන්නයේම හැකිතාක් දුරට රිලේටිව් ප්‍රොනවුන් එක තියන්න. එතකොට තමයි පුතේ වාක්‍ය සාර්ථක එකක් වෙන්නේ. එහෙනම් අපි මේ වාක්‍ය දෙක පුතේ අපි මේ වාක්‍ය දෙක ලියන්නේ මෙහෙම නෙමෙයි. Kasun is the son of Mr. Pereira who won the first prize නෙමෙයි. අපිට ඕනේ මෙයාව Kasun ගාවට අරන් යන්නේ අරන් යන්න. මෙන්න මෙහෙම. මේ බලන්න. Kasun who won the first prize. The first prize is the son of Mr. Pereira. See, දෙකේ නේ කසුන් අන්න දැන් මනමාලය මනාලි ආසන්නයටම ඇවිල්ලා. දැන් වැඩේ හරියට. එහෙනම් කසුන් won the first prize. Kasun who won the first prize is the son of Mr. Pereira. හරි කිසි අවුලක් නැහැ. යා. එන්න පුතේ පිටු අංක 3 උඩ කියවන්න. To prevent කියන පුතේ. To prevent ambiguity ලස්සන වචනයක් අඳලා ambiguity දෙගිඩියාව ඔන්න ලියන සැකය කියලා. To prevent ambiguity the relative pronoun should be placed as near as possible to its antecedent. පුතේ මම ඒ වචනේ සිංහල දෙන්නේ නැහැ. antecedent කියන වචනේ මම සිංහල දෙන්නේ නැහැ. මම ඒක ඉංග්‍රීසි වලින්මයි කියන්නේ පුතේ. ඒක ලියන්න ඒක ඒ විදිහට මුරු වෙන්න. හොඳයි ලියන්න. antecedent කවුරුන්ද යන්න antecedent කවුරුන්ද යන්න දෙගිඩියාවක් මතු නොවීම සඳහා antecedent කවුරුන්ද යන්න දෙගිඩියාවක් මතු නොවීම සඳහා RP page number 3 in the first space book first space පළවෙනි space එකේ ලියන්න page number 3 වල RP එක හැකිතා එහි antecedent ආසන්නයේ තවන්න. එහි antecedent ආසන්නයේ තවන්න. පුතේ ඒකෙන් කියන්නේ නැහැ පුතේ හැමතිස්සෙම වාක්‍ය දෙකක් සම්බන්ධ කරනකොට පුතා මෙන්න මේ විදිහට මේ antecedent ගාව තියන්න ඕනේ කියලා අදහස් කරන්නේ නැහැ හරිද? දැන් මෙතන පුතා පෙරේරා කියලා පුද්ගලයෙකුයි කසුන් කියලා පුද්ගලයෙකුයි පුද්ගලයෝ දෙන්නෙක් මේ හිටපු නිසා අර මේ ක්‍රමයට ලිව්වොත් එහෙම මේ පෙරේරා අසන්න පුතා who කියන රිලේටිව් ප්‍රොනවුන් එක ආවම අපි සමහරක් වෙලාවට මේ who ගෙන් ආමන්ත්‍රණය කරන්නේ මිස්ටර් පෙරේරා කියලා පුතේ අපිට හිතුනොත් එහෙම අන්න එතකොට පුතේ වරදව වටා ගැනීමක් එන නිසා තමයි පුතේ මේ කියන්නේ පුළුවන් තරම් RP එක antecedent ආසන්නයේම තියන්න කියලා. පැහැදිලි? හරි. එන්න චුට්ටක් පල්ලෙහාට the boy who won the first prize in English is the son of Mr. Pereira. පල්ලෙහාට එන්න බත් නමුත්
it would mean something quite different if the relative pronoun is kept far away. Far, there are two far, far away from its antecedent. ලියන්න පුතේ එතන නිල් පාට පෑනේ. නමුත් RP එක එහි antecedent සාපේක්ෂව ඈතින් තැබුවහොත් antecedent සාපේක්ෂව ඈතින් තැබුවහොත් වැරදි අර්ථයක් මතුවිය හැකියි. වැරදි අර්ථයක් මතුවිය හැකියි. හරි පුතේ. ඔය එක්සැම්පල් එක බලන්න පොඩ්ඩක්. The boy is the son of Mr. Pereira who won the first prize in English. අනේ වාක්‍ය වෙනතන චුට්ටක් ලියන්න. නිල් පාට පෑනේ. මෙම වාක්‍යයේදී who යන RP එක මෙම වාක්‍යයේදී who යන RP එක Mr. Pereira ආසන්නයේ ඇති නිසා who යන RP එක Mr. Pereira ආසන්නයේ ඇති නිසා එමගින් ඌගේ නැත්නම් එහි antecedent වල දැන් antecedent ගැටි කරලා ලියන්න anti කියලා ලියන්න. හරි. එහි antecedent Pereira ලෙස හැඟවිය හැකියි. Pereira ලෙස හැඟවිය හැකියි. හරි පුතේ. Please read at least about 30 seconds තත්පර 30ක් විතර කියවන්න පුතේ. Till I arrange the other examples. අනිත් examples මම arrange කරනකම් තත්පර 30ක් විතර ටුක්ටක් කියව ගන්නකො. ඔය ලියපු ටික මුලින් ඉඳන් දෙවෙනි කාරණේට අදාළව. හරි. Let's see. Look at the board please. හරි. දැන් අවසාන කාරණේ පුතේ. අපි මින් පස්සේ පුතේ කෙලින්ම එනවා uses of preposition relative pronouns වලට. ගොඩ බලන්න පුතා මොකද්ද වෙන්නේ කියලා. ළමයි පුතේ පළවෙනි වාක්‍යෙ මම පුතේ අරන් තියෙනවා පුතා few men කියලා. හරි. few men කියලා කියන්නේ පුතා masculine පුරුෂලිංග plural antecedent කෙනෙක්. masculine පුරුෂලිංග plural antecedent කෙනෙක්. A few men were in the queue. මිනිස්සු කීප දෙනෙක් හිටියා පුතා පොලිමේ who wanted to deposit money. මිනිස්සු කීප දෙනෙක් පොලිමට වෙලා හිටියා. එයාලට උවමනාවක් තිබුණා පුතා මොකක්ද? මුදල් තැන්පත් කිරීම සඳහා. ඊළඟට කුෂානි කියන්නේ පුතා feminine ස්ත්‍රීලිංග පුතේ singular කෙනෙක්. ස්ත්‍රීලිංග singular කෙනෙක්. මම මේවට කාරණා දෙකක් කියන්න හදා. පුතා වාක්‍ය දෙකම අපි antecedent වෙනකොට වාක්‍ය දෙකේම අපි පාවිච්චි කරේ පුතා who කියන relative pronoun එකනේ. ආගන්න මේ පාඩම අමාරුද හොඳද? who කියන relative pronoun එකට පුතා අපි වාක්‍ය කියන්නේ වාක්‍ය දෙකේම antecedent ලෙස පාවිච්චි නෙමෙයි relative pronoun එක ලෙස පාවිච්චි කරේ whoනේ පුතා. එතකොට දැන් පළවෙනි වාක්‍ය antecedent එකේ කවුද? masculine පුරුෂලිංග බහුවචනය. දෙවෙනි වාක්‍යයේ පුතා antecedent කවුද? ස්ත්‍රීලිංග ඒකවචනය. ඔයා relative pronoun එක පාවිච්චි කරනකොට හොඳට මතක තියාගන්න පුතේ. එතනදී කර්තෘ නැත්නම් නාමපදය ඒකවචනද බහුවචනද යන්න සහ ස්ත්‍රීලිංගද පුරුෂලිංගද යන්න පුතා අදාළම නැහැ. ඔයාට පාවිච්චි කරන්න පුතා relative pronoun එක. ඒ කියන්නේ පුරුෂලිංග ඒකවචන, පුරුෂලිංග බහුවචන, ස්ත්‍රීලිංග ඒකවචන, ස්ත්‍රීලිංග බහුවචන ඕනම කෙනෙක් එක්ක who කියන relative pronoun එක පාවිච්චි කරන්න පුළුවන්. තව සෙට් එකක් ඉන්නවා.
අපේ ප්‍රධාන එක්කෙනා පුතා who නිසා අපි මේ දිගටම පුතා පුද්ගලයෙක් අරගෙන who ඔයාලට පෙන්වලා දුන්නා. පැහැදිලි? යන්න තුන්වෙනි නෝට් එක අපි ලියමු. එන්න පුතේ. third one. It doesn't matter the form singular or plural and the gender masculine or feminine of the noun to use a relative pronoun. ලියන්න පුතා නැවතත් with your purple color pen ලියා ගන්න. RP එකක් භාවිතා කර RP එකක් relative pronoun එක RP එකක් භාවිතා කර වාක්‍යයන් දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීමේදී RP එකක් භාවිතා කර වාක්‍යයන් දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීමේදී RP එකක් භාවිතා කර වාක්‍යයන් දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීමේදී වාක්‍යයන් දෙකක් RP එකක් භාවිතා කර වාක්‍යයන් දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීමේදී එහි antecedent කෙටිලියන් එහි antecedent singular the plural the sin the plural නැත්නම් sin the plural සහ masculine the feminine the පුරුෂ ලිංග ද ස්ත්‍රී ලිංග ද masculine ද feminine ද masculine ද feminine ද masculine ද feminine ද යන්න වැදගත් නොවේ masculine ද feminine ද යන්න වැදගත් නොවේ හරි පුතේ වැදගත් නොවේ okay examples please concentrate on the examples උදාහරණ දෙස බලන්න පුතා. A few men were in the queue who wanted to deposit money at the bank. A bit barked at the stranger. දැල්ලක් නැත්නම් සුනකියෙක් බිරුවා කාටද නන්නාඳුන පුද්ගලයෙක්ට උතන ඉත් කියන වචන කපන්න පුතේ. ඉත් කියන වචන කපලා පුතා දාන්න which කියලා. Which was finding its puppies. Finding its puppies. හරි its puppies. Okay. කරපු නීති තුන විනාඩියක් ගන්න පුතේ මුලින් ඉඳන් චුට්ටක් බලා ගන්න. අපි ඊළඟ කොටසට යනවා. ඒත් අකිනම් තමයි පුතේ අපිට වචන පාවිච්චි කරලා කොහොමද relative pronouns පාවිච්චි කරලා වාක්‍ය ලියන්න කියන කාරණාව අපිට උගන්වනවා. විනාඩියක් අරගන්නට ගන්න. ඉතින් හරි. ක්ලියර්. ඔයාලා පැහැදිලි මම කියපු උත්තරය. හරි. okay යන්න පුතේ පිටු අංක 4 page number 4. හරි පොඩ්ඩක් අහගන්න පුතා රෙකෝඩින් එක ගියාට වුණක් නෑ අහගන්නකො කියන්න ඕන දේවල් ටික කියන්න බෑ. හරි පුතේ මේ දැන් ඕගොල්ලන්ට සමුදා ඉස්කෝලේ පටන් ගන්න නැහැනේ. දන්නවනේ වස්නාහිර පළාතට අපි අනාවැකි පුතා වරදින්නේ නැහැ. හරිද පුතා? මාත් එක පාට උඩ ගියා මේක පාට 23 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්නවා කියලා කියන නිවුස් අහනකොට ඊට පස්සේ තමයි ලෙටර් එකක් කියලා දුන්නා. ඒකෙන් තමයි දැනගත්තේ හරියටම මේ කියවල බලනකොට තමයි තේරුම් ගත්තේ මේ වස්නාහිර පළාතට නෙමෙයි අනිත් පාසල් වලට කියලා. ඉතින් දැන් ඕගොල්ලන්ට හරි පේනවනේ පුතේ ක්ලාස් එක නැති වුණා නම් හරි පාඩමුත් නැහැ ඉස්කෝලෙත් නැහැ අධ්‍යාපනයත් නැහැ මුකුත් නැහැ මේ අවුරුදු වැඩි කාලයක්ම. ඉතින් ක්ලාස් එකේ හිටපු නිසා හරි අපිට තියෙන අවම පහසුකම් ටික අපි පාවිච්චි කරගෙන පුතේ කොහොම හරි වාට පාඩුවක් වෙන්නේ නැති වෙන්න පුතේ වාගේ අධ්‍යාපනයේට අවහිරයක් බාධාවක් වෙන්නේ නැති වෙන්න අපි කොහොම හරි පුතේ මේ ටික කරගෙන යනවා. ඉතින් සම්බන්ධ වෙච්ච ළමයි ගොඩක් හරයි. ඉතින් දිගටම අපි ක්ලාස් එක කරගෙන ගියා. ඒත් ඔයා දන්නවා අපේ ක්ලාස් එකේ ඔක්කොම ළමයි 57ක් ඉන්නවා. හරි ඔන්ලයින් වලට සම්බන්ධ වෙන්නේ 30ක් වගේ හැමදාම. ඉතින් අනිත් ළමයි ඉතින් බලමු ඉතින් ලබන අවුරුද්දේ 10 වසර පන්තියේ සමානක් කරන්න හම්බ වෙයි. මම ඊයේ සතියේදී ඔයාලට මතක් කරා පුතා usually at the beginning of December every year we usually begin our new year classes. You can remember last year also we began our grade 9 class at the beginning of December. The very first week of the December we began our grade 9 class. 9 වසර පන්තිය ඕනම පන්තියක් අපි පටන් ගන්නවා. නමුත් මේ අවුරුදු පුතේ මම හිම පටන් ගන්න නැහැ. අපි 9 වසර පන්තියට කරන්න ඕන සියලු දේවල් අපි මේ දෙසැම්බර් මාසෙත් දිගටම කරගෙන යනවා. ඒ ඇතැම් ගුරුවරු 10 වසර පන්තිය ආරම්භ කරනවා පුතා දෙසැම්බර් මාසෙ මුල.
හරි පුතේ චුට්ටක් කල්පනා කරලා බලන්න පුතේ. හරි ඉස්කෝලෙත් නැහැ සිලබස් කවරුත් නැහැ මුකුත් නැහැ එහෙම තියෙද්දි දැන් අපි සිලබස් කවර් නැහැ නේ පුතා අපිට තව තියෙනවනේ. හරි එහෙම තියෙද්දි පුතේ එකපාරට වුණා අපි 10 පාඩම් වැඩ පටන් ගන්නවා කියලා පුතා 10 වසර පන්ති පටන් අරගෙන එහෙම කරගෙන යන එක පුතේ මම දන්නේ නැහැ කොච්චර දුරට සාධාරණද කියලා. හරි ඒ නිසා මම යෝජනා කරන්නේ ඔයාලට පුතේ දැන් ඇතම් ගුරුවරු ආරම්භ කරනකොට අපේ යට පුතා තදියම එනවනේ. අපේ යට තදියම එනවා. හරි මොකද්ද තදියම? අන්න ආර්යයක් පටන් ගත්තා මෙයක් පටන් ගත්තා නිහු මාස පටන් ගන්න නැද්ද 10 වසර පන්ති මොකද්ද මේ 9 වසර වැඩ කරන්නේ අපි දෙසැම්බර් මාසේ ඉවරනකම 9 වසර පන්ති වැඩ තමයි පුතේ කරන්නේ. හරිනේ ඒ නිසා ඔළුවේ තියාගන්න ජනවාරි මාසේ මුලේ නම් අපි 10 වසර පන්තියට අදාළ වැඩ පටන් ගමු. මේ පාර ශිෂ්‍යත්වය කරපු නංගිලා මල්ලිලට විතරක් නංගිලා මල්ලිලට විතරක් දෙසැම්බර් මාසේ 6 වසර පන්ති පටන් ගන්නවා පුතා. වෙන කිසිම පන්තියක් ඊළඟ ග්‍රේඩ් එකට අප්ග්‍රේඩ් කරන්නේ නැහැ. කෙලිම මේ තීන පන්ති ටික තමයි කරගෙන යන්නේ. මොකද O level exam එක තියෙන්නේ ජනවාරි 18. හරි ජනවාරි 18 පුතා වෙනකන් අපිට O level පන්ති අදගෙන යන්න වෙනවා. මොකද ඒගොල්ලන් අතාරින්න බෑ. ඒ නිසා ඕගොල්ලන්ට පුතේ ජනවාරි මාසේ මුලින් ඉඳන් තමයි grade 10 වලට අපි ඕගොල්ලන්ව අප්ග්‍රේඩ් කරන්නේ. ඒ නිසා ඉවසලා ඉන්න අපි ගානට ලස්සන මේ වැඩ ටික පුතේ කරගෙන ඒ විදිහට පිළිවෙලට එහා පැත්තට uses of the relative pronouns ලියන්න පුතා තේරුම ලියවද පුතේ? නෑ නේද? yes. සම්බන්ධිත සර්වනාම පදවල භාවිතය. සම්බන්ධිත සර්වනාම පදවල භාවිතය. Uses of relative pronouns. සම්බන්ධිත සර්වනාම පදවල භාවිතය. හරි පුතේ? Okay, now keep your face on the desk and listen to me very carefully. I'm going to teach you about 3 relative pronouns together. එකම පාර advance එකම අවස්ථාවකදී මම ඔයාලට relative pronouns තුනක් එකවර ඔයාලට උගන්වන්න යන්නේ පුතේ. පොඩි බලන්න. පුතේ ඔයා නැවතත් මම කියනවා වරදව වටහා ගන්න එපා. ඔබ මෙන්න මේ වචන සෙට් එක පුතා අහලා තියෙනවා. වත් එක වෙන් එක ව්‍යා එක වයි එක විච් එක ඌ එක හරි ඌ එක මේ වචන සෙට් එක පුතේ ඔයා අහලා තියෙනවා. මේවට අපි කිව්වේ interrogative pronouns කියලා. interrogative pronouns කියලා. ප්‍රශ්න වචන question words කියලා තාදරයට කියනවා. දැන් question word එකක් ලෙස වර්ගය තේරුම මොකක්ද? වෙන්ගේ තේරුම කවදද කීයටද? වා උන්ටට මතක තියාගන්න මේ පාඩමේදී අපි පාවිච්චි කරන්නේ මේ වචනම තමයි. හැබැයි මේගොල්ලන්ගේ තේරුම අපි අර ප්‍රශ්නයක් අහන්න පාවිච්චි කරන වචනවල තේරුම් නෙමෙයි. අන්න ඒක අමතක කරන්න එපා. ප්‍රශ්නයක් අහන්න පාවිච්චි කරන වචනවල තේරුම් නෙමෙයි මෙතන අපි ගන්න පුතේ. මේගොල්ලන්ගේ වචන වලට අපි පුතා තේරුමක් දෙන්නේ නැහැ. තේරුමක් නොදී පුතේ වෙනත් කරන කාර්ය මොකක්ද කියලා අපි පාඩම ආරම්භ කරලා දුන්නා පැහැදිලි කිරීම කරා. පැහැදිලි? නැත්තම් ඔයා දැන් දකින්න සමහරක් පුතා ඡේදවල ඔයාගේ යෝගන යනකොට මෙන්න එකපාරටම ඡේදෙමැද්දි හූ තියෙනවා. දැන් ඔයා හූ කියන එක ඔන්න ගන්නවා කවුද කියලා. දැන් එහෙම ගත්තයින් පස්සේ පුතා මේක වරදිනවා. ඒ නිසා මේක මුලින්ම ඔළුවට දාගන්න. ඔයා පාඩම relative pronouns පාඩම relative clauses පාඩමේදී පුතේ මෙන්න මේ වචනවල question word එකක් ලෙස පාවිච්චි කරන අර්ථ පුතා මෙතනදී ඔයා පාවිච්චි කරන්නේ නැහැ. ඕකේ අහගන්න. පුතේ පළවෙනි relative pronoun එක අපි use කරන එයා තමයි පුතේ who. ප්‍රධාන එක්කෙනා අංක එක එයා තමයි පුතේ who. කාව සම්බන්ධ කරන්නද පාවිච්චි කරන්නේ? වාක්‍ය දෙකක් එකිනෙකාට යම්කිසි පුද්ගලයේ හේතු කොටගෙන පුතා බැඳීමක් තියෙනවා නම් සම්බන්ධකමක් තියෙනවා නම් අන්නේ පුද්ගලයේ හේතු කොටගෙන බැඳෙන වාක්‍යයන් දෙකක් පුතේ එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා අපි who පාවිච්චි කරනවා. හරිම සරලයි. වාක්‍යයන් දෙකක් පුතේ වාක්‍යයන් දෙකක් එකිනෙකාට බැඳෙන්නේ පුද්ගලයෙක් නිසා. මම උදාහරණයක් ගන්නකො මේ බලන්නකො. හරි බලන්න. Kamal is a farmer. Kamal is a farmer. Kamal කියන්නේ farmer කෙනෙක්. එතකොට he has a paddy field. He has a paddy field. ඔහුට තියෙනවා කුඹුරක්. Kamal is a farmer. He has a paddy field. එතකොට මෙන්න මේ කමල් නිසා තමයි පුතේ වාක්‍ය දෙකේ ඉගෙන ගන්න බැදී. කමල් කියන්නේ පුද්ගලයා. අන්න පුතා. කමල් කියන පුද්ගලයා වෙනුවට අපි මොකද කරන්නේ පුතේ? පාවිච්චි කරන මෙතන who. එහෙනම් කමල් is a farmer who has a paddy field. දැන් ඔයාට
දෙවෙනි ක්ලෝස් එක හිතන්නකෝ තමයි මේක අමතර දෙයක් කියන්නේ. ඔයා හිතන්නකෝ ඔයාලා මතු කරන්න ඕනේ දෙවෙනි ක්ලෝස් එක කියලා. ඒ කියන්නේ කමල්ට තියෙන පැඩි ෆීල්ඩ් එක තමයි පුතා ඔයාලා මතු කරන්න ඕනේ. යාට ලොකු පැඩි ෆීල්ඩ් එකක් තියෙනවා. ඒක තමයි ඔයාලට මතු කරන්න ඕනේ. අන්න එහෙම මතු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් පුතේ ඔයාලට මෙහෙම ලියන්න පුළුවන්. දෙවරන හරිම සරලයි. come on. Who has a paddy field? Who has a paddy field is a farmer. Is a farmer. ඔය ලියන්න පුළුවන්. එතකොට මෙතනදී අපෙන්නේ මතුවෙන්නේ පුතා මෙන්න මේ කාරණේ. මෙයා මතු කරන්න ඕන නම් තමයි අපි අර විදියට පුතා රිලේටිව් ක්ලෝස් එක ඇන්ටිසීඩන් ආසන්නයට ගන්න. නැවත අපි ලියමු. බලන්න පළවෙනි එක පිටු අංක 4 පුතේ උඩ who කියන එක්කෙනා the relative pronoun who is used to describe a person or people ලියන්න තේරුම ලියන්න කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් නැත්නම් මිනිස්සු පුද්ගලයන් antecedent වන විට සම්බන්ධ කිරීම සඳහා who භාවිතා කෙරේ. Okay, එන්න පුතේ පළවෙනි එකට. Mr. Pereira is an English teacher. He conducts private classes after school time. නිල් පාට පෑන් ලියා ගන්න තේරුම. පුතේ තේරුම. Pereira මහත්මයා ඉංග්‍රීසි ගුරුවරයෙක්. Pereira මහත්මයා ඉංග්‍රීසි ගුරුවරයෙක්. එතනම ලියන්න පුතේ. කළු පාට පෑන් අර ලියන වෙන පාට පෑනකින් කළු පාට පෑන් හරි වෙන පාට පෑන කියලා ලියන්න පුතේ. He conducts private classes after school time. ලියන තේරුම ලියන්න. ඔහු මෙහෙයවනවා පෞද්ගලික පන්ති පාසල් වේලාවට පසු. ඔහු මෙහෙයවනවා පෞද්ගලික පන්ති පාසල් වේලාවට පසු. හරි. We have joined both sentences using who පුතා. In the second example, please repeat that. එක දිහා බලන්න. හරි. Mr. Pereira is an English teacher who conducts private classes after school time. Let's write the meaning. ඉංග්‍රීසි ගුරුවරයෙකු පෙරේරා මහතා. ඉංග්‍රීසි ගුරුවරයෙකු පෙරේරා මහතා මෙහෙවනවා පෞද්ගලික පන්ති පාසල් වේලාවට පසු. හරි. ගොඩේ බලන්න පුතේ. හරි. පුතේ ඔය සර්වනාම පද එහෙම නැත්නම් පුතා pronouns ගත්තම pronouns බහුතරයකට පුතේ pronouns බොහොමයකට තියෙනවා පුතා subject form එකක් තියෙනවා object form එකක් තියෙනවා පුතේ ඊළඟට තුන්වෙනි එක possessive form එකක් තියෙනවා කර්තෘකාරක ස්වරූපේ කර්මකාරක ස්වරූපේ සහ ඊළඟට පුතා තුන්වෙනි එක අයිතිය පෙන්වන ස්වරූපේ හරි උදාහරණ එක I object එක තමයි පුතා මේ possessive එක තමයි පුතා මයි අර පුංචි කාලේ අපි සින්දුවකට එහෙමත් කිව්වනේ අටවසර පන්තියේදී වගේ කිව්වේ පුතේ ගිය අවුරුදු කිව්වේ I me my කියන්න we us ආ කරන්න තාලෙට කිව්වේ I me my කියන්න we us ආ කරන්න ඔන්න අපි කට්ටියට මතක් වෙනවා you කියලා he him his she her මතකේ රසවර අතීතයේ අටවසර පන්ති මතක නැත්නම් ඕගිය අවුරුදු මුල කරේ හරි ආගන්න සාරා බෝම්බ ගහලා තිබුණේ නැහැ නේද හරි ගොඩේවල subject එක object එක possessive එක
I me my තව එකක් ඔයාලා ලියනවා නම් we us we us are පුතේ එතකොට I me my we us are වගේම තමයි මේ whoටක් තියෙනවා පුතා තුනක් whoටක් තියෙනවා තුනක් මොනවාද whoගේ තුන whoගේ තුන තමයි පුතේ subject form එක තමයි පුතේ who object form එක තමයි පුතේ whom කියලා කියන්නේ අයිතිය පෙන්වන positive එක තමයි පුතේ whose කියලා කියන්නේ who whom සහ whose හරි දැන් මම උදාහරණ වාක්‍ය තුනකින් පුතේ මේ කතා තුනම කියනවා මේ කතා තුනම ඉවර කරනවා පුතා උදාහරණ වාක්‍ය තුනකින් මේ බලන්න මගේ පළවෙනි උදාහරණය අපේ කතානායකයා කසුන් Kasun is a student. Kasun is a student. Pෑන තියන්න වැත්තක දෙක he lives in Panadura. He lives in Panadura. Tuna his father was died last month. hari පුතේ his father was died last month. hari එක වාක්‍යයක් මිස් වුණා මම ඒක ආපහු වෙනම ලියලා පුතේ ඔයාලා කතාව පැහැදිලි කරන්න. හරි. සලකා බලන්න concentrate on first sentence and second sentence. The antecedent is Kasun. In the second sentence Kasun represents using the word he කියන වචනේ තමයි කසුන්ව පෙන්නන්නේ පුතා. එතකොට මෙන්න මේ කසුන්ව නිරූපණය කරන නාමපද සර්වනාම පදය ඉන්නේ ක්‍රියාපදයට කලින් පුතේ. ක්‍රියාපදයකට ඔයා දන්න වාක්‍යයක් ලියනකොට when we write sentence අපි වාක්‍යයක් ලියනකොට පුතේ අපි වාක්‍යයක් ලියනකොට subject plus verb plus rest ඕක තමයි අපේ rule එක. පොඩි කාලේදී නම් ඔය rest එක කිව්ව පුතා object කියලා. So the position before the verb is called as subject position and the position after the verb is called as object position. ක්‍රියාපදයට පෙර කර්තෘ ඉන්න තැන ක්‍රියාපදයට පසු කර්මය තියෙන තැන. එතකොට මෙන්න මේ he ඉන්නේ පුතේ lives කියන ක්‍රියාපදයට පෙර එතකොට එයා ඉන්නේ subject position එකේ. subject position එකේ ඉන්න කෙනෙක් අපි නිරූපණය කරන්නේ subject කෙනෙක්ගෙන්. එහෙනම් subject එක තමයි පුතා who. මෙතනට who දාපු ගමන් he ව කපන්න ඕනේ. කියන්නේ නේද? Kasun is a student who lives in Panadura. පුතා පළවෙනි වාක්‍ය සහ තුන්වෙනි වාක්‍ය දිහා අවධානය යොමු කරන්න. නැත්නම් දෙවෙනි වාක්‍ය සහ තුන්වෙනි වාක්‍ය දිහා අවධානය යොමු කරන්න. වාක්‍ය දෙකෙන් එක හෝ තුන දෙක හෝ තුන තුන්වෙනි වාක්‍ය කතා කරන්නේ කසුන් ගැනම තමයි. හැබැයි පුතේ කසුන්ගේ අයිතිය ඔහුගේ තාත්තා කතා කරන්නේ කසුන්ගේ අයිතිය ගැන. අයිතිය පෙන්වන්නේ පුතේ කාගේද? whose. අයිතිය පෙන්වන්නේ whose. එහෙනම් මෙන්න මේ අයිතිය පෙන්වන වචන වෙනුවට අපි පාවිච්චි කරනවා පුතා whose කියලා නේ. Kasun is a student who lives in Panadura whose father was died last month. හරිද පුතේ? ඊළඟට මම මේ වාක්‍ය ගන්න ඕනේ පුතා ඇත්තටම හතරට නෙමෙයි. මේ වාක්‍ය මම ගන්න ඕනේ තුනට. දැන් ගත්ත නිසා මට කරන්න දෙන්න මම හතරෙන් ලියනවා පුතා. හොඳයි? හරි. Principal gave him a donation. විදුහල්පතිතුමා එයාට ඩොනේෂන් එකක් දුන්නා. CR පොත් 2යි එක්සර්සයිස් පොත් 5යි. හරි පුතා. අසුන්ට පරිත්‍යාගය කරන විදුහල්පතිතුමා CR පොත් 2යි එක්සර්සයිස් පොත් 5යි. හරි. එතකොට ඔයා බලන්න දැන් පළවෙනි වාක්‍යයයි අවසාන වාක්‍යයයි අවධානය යොමු කරන්න. Kasun is a student. Principal gave him a donation. The verb එක කවුද? The verb is gave. Before the verb subject. After the verb object. එහෙනම් පළවෙනි වාක්‍යයේ හතරවෙනි වාක්‍යයේ අතර බැඳීම ඇති කරපු කුඩා පොදු පොදු සාධකය තමයි කූපෝපු පොඩි කාලේ හතේද කොයිද කියලා අපි වැරදුනා එක. අහන්න. හරි?
පළවෙනි වාක්‍යයේ හතරවෙනි වාක්‍යය අතර බැඳීම ඇති කරේ කසුන් පුතේ. ප්‍රින්සිපල් නෙමෙයි. කසුන් හතරවෙනි වාක්‍යෙ ඉන්නේ පුතා ක්‍රියාපදයට පස්සේ ක්‍රියාපදයට පස්සේ තියෙන ඒවා නියෝජනය කරන්න පුතා ඔබ්ජෙක්ට් ෆෝම්ස් වලින්. ඒ කියන්නේ කර්මයන්ගේ. එහෙනම් දැන් මෙතන කිම් වෙනුවට අපි දානවා පුතා කාවද? whom. වාක්‍ය දෙක බඳින්නේ whomගේ. ඒ කියන්නේ පළවෙනි වාක්‍යයේ අවසාන වාක්‍ය බඳින්නේ whomගේ. whomගේ නියෝජනයේ හිම් නිසා අපි හිම අයින් කරලා දාන්න ඕනේ. බලන්න එහෙනම් Kasun is a student whom the principal gave a donation. ආයිත් මම කියන්නද? who subject, whom object, whose possessive අයිතිය. ක්‍රියාපදයට පෙර නම් පුතේ ඇන්ටිසීඩ් ඉන්නේ who ගෙන් සම්බන්ධ කරලා. ක්‍රියාපදයට පසු නම් පුතේ ඇන්ටිසීඩ් ඉන්නේ whom ගෙන් සම්බන්ධ කරලා. ක්‍රියාපදයට පෙරපසු අදාළ නැහැ පුතා හිස් අයිතියට ක්‍රියාපදයට පෙරපසු අදාළ නැහැ කොහේ හිටියක් කමන්නේ අයිතිය නම් පිළිගන්න පුතා whose පාවිච්චි කරා. තේරුණේ? ලයික් එකක් දාන්න ඕනේ. ලියප් යා දෙන්නෙක්ව එකපාර ඉවර කරලා දැම්මේ එන්න පුතා පිටු අංක 4 page number 4 second one whom when the antecedent is a person and අමතක කරන්න එපා මේ කතා කරන්නේ whose කියන කතා කරන්නේ පුද්ගලයා ගැන විතරයි පුතා පුද්ගලයා විතරයි හොඳ මිනිස්සු ගැන විතරයි සත්තු වස්තුන් ස්ථාන මේගොල්ලෝ හඳුන්වන්නේ නැහැ when the antecedent is a person and it is at the object position we use whom instead of who. Yeah. Antecedent පුද්ගලයෙක් වන විට සහ antecedent පුද්ගලයෙක් වන විට සහ ඔහු හෝ ඇය object position එකේ කර්මයේ පිහිටන ස්ථානේ object position එකේ සිටිනා විට වාක්‍යයන් සම්බන්ධ කිරීමට who වෙනුවට whom භාවිතා කරනවා who වෙනුවට whom භාවිතා කරනවා okay let's see the examples number 1 එක Kumara won the championship last year the principal admired him at the assembly okay highlight the word him second line first word him හරි ඔය වාක්‍ය දෙකේ චුට්ටක් තේරුම ලියමු එහා පැත්තේ ඉන්න පුතා සම්බන්ධ කරපු එක්කෙනා after joining ලියන්න පුතේ නිල් පාට පැනල ලියන්න write with the blue color pen Kumara won the championship last year කුමාර ජයග්‍රහණය කළා ශූරතාවය පසුගිය වර්ෂයේ කුමාර ජයග්‍රහණය කළා ශූරතාවය පසුගිය වර්ෂයේ කළු පාට පැන ලියන්න විදුහල්පතිතුමා අගය කළ ඔහුව උදෑසන රැස්වීමේදී රැස්වීමේදී කියලා දාන්න උදෑසන ඕනේ නැහැ. හරි රැස්වීමේදී. හරි පුතා. ඕකේ සම්බන්ධ කළාට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න එහා පැත්තේ අන්තිමේට පිටුවංග පහේ උඩ බලන්න පුතා. කුමාර whom the principal admired at the assembly won the championship last year. ලියන්න පුතා තේරුම. ලියන්න. විදුහල්පතිතුමා විසින් රැස්වීමේදී අගය කළ කුමාර විදුහල්පතිතුමා විසින් රැස්වීමේදී අගය කළ කුමාර
ජයග්‍රහණය කළා ජයග්‍රහණය කරා ජයග්‍රහණය කරා ජයග්‍රහණය කරා පසුගිය වසරේ ශූරතාවය පසුගිය වසරේ ශූරතාවය පසුගිය වසරේ ශූරතාවය හරිද straight way let's move to the next one also after we completed next one today I think today we can only complete up to third one all right so after that today after completing that one we can do an exercise here after that we can conclude the class අවසන් කරන්න පුළුවන් පන්තිය එන්න පුතේ යම් හොම්මම whose හරි දැන් පැහැදිලි කරානේ පුතා මොකටද පුතේ whose ගන්නෙ whose ගන්නෙ මොකක් පෙන්නන්නද අයිතියක් පෙන්නන්න තමයි whose පාවිච්චි කරන්නේ එතකොට දැන් මෙතන whose අපි පාවිච්චි කරා කසුන්ව කතා කරන්න කසුන්ගේ තාත්තා ගැන තමයි කතා කරේ පුතේ ඒ නිසා his කියන වචන වෙනුවට අපි whose පාවිච්චි කරලා නැවත වාක්‍යයට සම්බන්ධ කරලා ලියුවා හරි එන්න මම පැහැදිලි කරලා තියෙන නිසා පුතේ නැවත වතාවක් ඔයාලට කියන්න අවශ්‍ය නැහැ whose is used to describe whose is used to show the ownership of a person who is the antecedent antecedent ඇති අයිතිය පෙන්වීම සඳහා 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 whose භාවිතා කෙරේ whose භාවිතා කෙරේ antecedent ඇති අයිතිය පෙන්වීම සඳහා whose භාවිතා කෙරේ antecedent ඇති අයිතිය පෙන්වීම සඳහා whose භාවිතා කෙරේ හරිද there are two examples again for you number 1 එක Namal hired a taxi කියවන්න එක කියවන්න read it කියවන්න Namal hired a taxi his car was broken down at the junction ලියන්න පුතා තේරුම like earlier using two colors number 1 with your blue color pen Namal කුලියට ගත්තා ටැක්සියක් ටැක්සි එක කියන්නේ කුලී රථයක් කුලී කියනකොට කැත නිසා පුතා අපි වචන දෙකෙන් ලියන හොඳේ Namal කුලියට ගත්තා ටැක්සියක් Namal කුලියට ගත්තා ටැක්සියක් Namal කුලියට ගත්තා ටැක්සියක් black color pen ඔහුගේ කාර් එක කැඩුනා හන්දියේදී ඔහුගේ කාර් එක කැඩුනා හන්දියේදී දෙක සම්බන්ධ කළාට පස්සේ පුතේ Namal hired a taxi whose car was broken at the junction ලියන තේරුම හන්දියේදී කාර් එක කැඩුණු නාමල් කුලියට ගත්තා ටැක්සියක් හන්දියේදී කාර් එක කැඩුණු නාමල් කුලියට ගත්තා ටැක්සියක් හන්දියේදී කාර් එක කැඩුණු නාමල් කුලියට ගත්තා ටැක්සියක් හරි පුතේ okay you are going to given another 2 minutes to study what we have learned for a new session it's been page number 4 and page number 5 හරි take 2 minutes මිනිත්තු දෙකක් ගන්න කරපු දේවල් පාඩම් කරන්න බලන්න පුතේ ඊට පස්සේ අපි ඇක්ටිවිටි එකකට යනවා ඇක්ටිවිටි එක කරනවා අද වෙලා චුට්ටක් විනාඩි 5ක් වගේ තව තියෙනවා නමුත් අපි ඇක්ටිවිටි එක කරලා තමයි අද ක්ලාස් එක නතර කරන්න විනාඩි 2ක් ගන්න ස්ටඩි කරන්න අද මේ දක්වා කරපු දේවල් දැන් යාළුවෙක් අහනවා whose දාන තැන තීරණය කරන්නේ කොහොමද කියලා. පුතා මේ තුන් දෙනාම දාන්න පළවෙනි ප්‍රධානම දේ තමයි. අනිවාර්යෙන්ම උන්ට මතක තියාගන්න අනිවාර්යෙන්ම පුද්ගලයෙක් වෙන්න ඕනේ මේ තුන් දෙනා යූස් කරන්න. සත්තුන්ට whose යූස් කරන්න බෑ. මිනිස්සෙක් වෙන්න. ඒක වචන බහුවචන ස්ත්‍රීලිංග පුරුෂලිංග අදාළ නැහැ මම කියලා දුන්නානේ. එතකොට වාක්‍යයක් ලියනකොට වාක්‍යයක ස්ථාන තුනයි පුතා සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක. මේක ඇක්ටිව් වොයිස් වාක්‍යයක තමයි මේ විදිහට තියෙන්නේ. පැසිව් වොයිස් වල කොහොමද කියලා කියන දේ තියෙන්නේ. එතනදී
අපි පුතේ මෙතන දැන් බලන්නකෝ මම උදාහරණ අංක එකක් ලියනවා. අරකම ලියමුකෝ. Kasun is a student. Kasun කියන්නේ ශිෂ්‍යයෙක්. දෙක he lives in පානදුර. හරිද පුතා? දැන් මේ lives කියන ක්‍රියාපදයට පෙරනේ පුතේ he ඉන්නේ. he කියන්නේ කසුන්ටනේ. එතකොට මෙතන මේ ස්ථානෙට කියන්නේ පුතේ කර්තෘ ඉන්න තැන කියලානේ පුතා සබ්ජෙක්ට් ඉන්න තැන කියලානේ. එතකොට ඒ නිසා මෙයා වෙනුවට අපි පාවිච්චි කරන්නේ සබ්ජෙක්ට් එක්කෙනා පුතා. හුගේ සබ්ජෙක්ට් ෆෝම් එක. ඒ කියන්නේ හුවම තමයි පාවිච්චි කරන්නේ. දැන් නිකමට හරි මෙයාම ගියොත් එහෙම පුතා තුන්වෙනි වාක්‍යෙ මෙවන the principal admired him. අගය කළා ඔහුව him. පුතේ දැන් admired තමයි verb එක. එතකොට Kasun represent the word him represents Kasun and now Kasun is after the verb. Kasun ඉන්නේ ක්‍රියාපදයට පස්සේ. ක්‍රියාපදයට පස්සේ ඉන්නවා නම් එතකොට ගන්න ඕනේ පුතා whom. හරි. එතකොට වාක්‍ය දෙක දැන් ක්‍රියාපදයෙන් පස්සේ Kasun හිටිය කියලා. මෙතනට whom මෙතන මේ whom කියන එක නා මෙතන මෙයාව කපලා මෙතන දාන්න බෑ. ඒ වාක්‍ය දෙක සම්බන්ධ කරන්න බෑ. ඒ නිසා පුතේ මෙතනට තමයි whom දාන්න. වාක්‍ය දෙක වදින්න තමයි පුතේ whom දාන්න. එහෙනම් Kasun is a student whom the principal admired. him එක නැති වෙලා යනවා. හරි. අයිතිය පෙන්නන මේ බලමු. my brother called කතා කරා to your sister. My bro called to your sister. ක්‍රියාපදයට පෙරත් අයිතිය ඉන්නේ පෙන්නන එක්කෙනා ඉන්නවා. ක්‍රියාපදයට පසුත් ඉන්නවා. මොකද මේ අයිතිය පෙන්නන එක්කෙනාට පුතේ before the verb or after the verb කියලා ගැටලුවක් නැහැ. ක්‍රියාපදයට පෙර පසු ගැටලුවක් නැහැ. එයා ක්‍රියාපදයට පෙරත් වෙනවා. ක්‍රියාපදයට පසුත් වෙනවා. මේ my brother called to your sister. my කියන්නේ මගේ, your කියන්නේ වාගේ. ඒ දෙකම අයිතිය පෙන්නන අය. තේරුණේ? ඒ නිසා එයාට අපි අමුදෙන් පුතේ යාට වෙනම මෙතන ලියලා පෙන්නන්න අවස්ථාවක් නැහැ. එයා කොහෙ තිබ්බත් ගැටලුවක් නැහැ. අපි ගන්න පුතා whose. ඒ කියන්නේ ක්‍රියාපදයට පෙර පසුද කියලා අදාළ නැහැ. මම සංජානනය යවුවේ ඒක වෙන්න ඕනේ. හරි මම කරනවා C බලමු. Take out a red color pen and check your answers for active number 1 in the page number 8. Fill in the blanks with who, which or whose. Number 1, that is the girl who sang here last evening. That is the girl who sang here last evening. Second one, that is the policeman who caught the thief. Third one, I don't know the name of the boy who took the bag. Fourth one, I got a present from my uncle who lives in Hong Kong. The boy whose book you borrowed is here to see you. Higher, the girl whose brother you know has gone to London. දැන් අර එක්කෙනෙක් අහනවනේ පුතා අහුවනේ ප්‍රශ්නයක් මොකද්ද? සර් ඔයා අපිට ඉගෙනුවා who දාන්න. ඔයා අපිට ඉගෙනුවා whose දාන්න. හැබැයි ඔයා ඉගෙනුවේ නෑ which දාන්න. ඒ නිසා ඒකේ නේවල් ආවොත් එහෙම ඔයා ලකුණු දෙන්න අපිට. එහෙම කියලා කියයි පුතා. ළමයි who සහ whose කියන දෙන්නව ඉගෙනුවම who which එක දැන් ඔතන තාම ඉගෙනුවේ නෑ තමයි. ලබන සතිය තමයි ඒක කරන්නේ. මේ දෙන්න උගන්වලා තිනවා කියලා කියන්නේ which එක ඉගෙනුවා හා සමානයිනේ. ඇයි who දාන්නෙත් නැත්තම් whose දාන්නත් බැරි නම් එහෙනම් which තමයි. හරිද පුතා? මමයි අම්මයි තාත්තයි කායකේ ගියා පුතා මොරටු. මමයි අම්මයි තාත්තයි කායකේ මොරටු ගියා. යනකොට අපි තුන්දෙනාම කායකේ හිටියා. ගෙදර එනකොට හිටියේ මායි තාත්තයි විතරයි. සරල ප්‍රශ්නයක්. කවුද එහෙනම් පුතා මොරටුවේ නතර වෙන්නේ? සරල ප්‍රශ්නයක්. හරි.
අපි ඔක ප්‍රායෝගිකව චුට්ටක් පොඩ්ඩක් කරමු. හරි. green color apple. I have a green color apple. Red color apple also. Yellow color lime. Okay. හරි. lemon කියලා කියමුකෝ. හරි. Can you see this? තේරෙන්නේ තුනක්. හරි. දැන් ඔන්න මම හේතුණු පස්සට අරගෙන මතකනේ රතු පාට ඇපල් ගෙඩියයි කොළ පාට ඇපල් ගෙඩියයි කහ පාට ලෙමන් ගෙඩියයි. හරිද පුතා? මම අත් පස්සට කරලා චුට්ටක් එහෙට ගිහිල්ලා ආපහු පුතේ ඇවිල්ලා ඔයාලට පෙන්වනවා පුතේ රතු පාට රෙඩ් කලර් ඇපල් and green කලර් ඇපල්. හරි. ඔයා කියන්න මම හැංගුවේ මොකක්ද? yellow color lemon නේ? yellow color lemon. එහෙනම් හරිනේ. තුනක් තිබ්බා. දැන් දෙකයි තියෙන්නේ. මම හැංගුවේ පුතා. හරි. what did I hide පුතේ? මම මොකද්ද හැංගුවේ? මම හැංගුවේ lemon color yellow color lemon එක. හරි අහගන්න. එතකොට පුතේ දැන් සරලයිනේ. ඔය එක්කෙනෙක් අහනවා සර් මේ ඔයා ඉගෙනුවේ නැහැ නේද අපිට ඒකට උත්තර දෙන්න කියලා. හූව දාන්නෙත් නැත්තම් හූස්ස දාන්නෙත් නැත්තම් පුතේ එහෙනම් උත්තරේ විච් තමයි. ඒව අහන්න දෙයක් නැහැ නා. මොකද පුද්ගලික සම්බන්ධ වෙන්නේ නැත්තම් පුතේ අපිට හූවයි හූස්සයි පාවිච්චි කරන්න බෑ. Number 7. The tiger which attacked the village people has not been caught. The tiger which attacked the village people has not been caught. Number 8. Is this the road which leads to the library? Library යන පාර මේකද? 9. The man who shouted at you just now is my neighbor. Number 11, the doctor who saw you yesterday lives near my house. 12, the cattle which are grazing in that field are reared for their milk. Cattle කියන්නේ ගව පට්ටිය පුතේ. හරක් 10 කරේනේ ආමන් කරන්නට ගාලා ඉන්න මිස්සුනලු 10 12 cattle කියන්නේ හරක් පුතේ. හරි which are grazing තනකොළ කමින් ඉන්න අර පිට්ටනියේ තන කමින් ඉන්න හරක් රංචුව ඇති කරන්නේ කිරි ලබා ගැනීම සඳහා. 13 the lorry which crashed into the wall was badly damaged. පුද්ගලෙක් නෙමෙයි නම් දාන්න බෑනේ පුතා. ඌ එකවත් හූස් එකවත් දාන්න බෑනේ පුතා. තේරෙනවනේ නේ? එහෙනම් which තමයි 10 වෙනි එක මිස්සෙච් එක. His brother who went to Australia 5 years ago is back. 14 last one. Where is the man whose daughter is your where is the man පුතා එතනට හූස් එන්නේ පුතේ. ඒක මේක අපේ පාඩමට අදා. නෑ හරිනේ හූස් කිව්වනේ. හරි හූස් ගන්නවනේ. හරි. හූස් හරි මන්නික හොල්මන් වෙලා ගියා. හරි පුතා හූස් තමයි. හරි. ඕකේ එච්චරයි. හරි. අපි විච් එක තාම කතා කරේ නෑ. විච් එක අපි next week කරමු. ඔයාට දෙවෙනි එකත් කරන්න පුළුවන් පුතා. හරි. use the same method to fill in the blanks. හරි. එකම ක්‍රමයට ගිහිල්ලා පුතා සම්බන්ධ කරමු. හරි. Okay, එතකොට අපි ඒකත් එක්ක පුතේ ඒ දෙවෙනි එක page number 9ද මම බැලුවා එකපාරට මෙච්චර දුර ආවේ කොහමද කියලා අපි කොටස අයින් කරේ. හරි. අපි ලබන සතියේ පුතේ which එක ඊළඟට that එක ඊළඟට special note එක සහ ever forms ටික ඉවර කරලා පාඩම අවසන් කරමු. හරි. අදට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ. අහගන්නකො. හරි. මේ අපි දැන් පුතේ තවත් වැදගත් මාතෘකාවක කොටසක් කතා කරේ. අද ක්ලාස් එකට මගේ ගණන් බැලීම හරිනම් අලුතෙන් පුතේ මේ වෙනකොට 7 දෙනෙක් සම්බන්ධ වෙන්න ඕනේ. ඊයේ
4 දෙනෙක් විතර ජොයින් වුණා. අද 7 දෙනෙක් විතර සම්බන්ධ වෙන්න ඕනේ පුතා. මේ මොකද අපි අද ෆ්‍රී මේ පාඩම සාකච්ඡා කරනවා සම්බන්ධ වෙන්න කියලා යෝජනා කරාම අපේ යාළුවෝ තමුන්ගේ යාළුවන්ව දැනුවත් කරලා සමහර ළමයි දවස් 3-4ම අපේ අර චූටි ලීෆ්ලට් එක පුතේ මේ ඉමේජ් එක මම දැක්කා මම ඒවා අධ්‍යයනය කළා පුතා මේ ස්ටේටස් වලට දාලා තිබුණා. ඉතින් මම ඒ හැමෝටම thank you කිව්වා. තව පාරක් thank you කියනවා. හරි ඉතින් එහෙම සම්බන්ධ වෙච්ච යාළුවෝ ඕගොල්ලෝ කියලා සම්බන්ධ වෙච්ච යාළුවෝ ඕගොල්ලෝ කොහොමද සර්ට පුතේ ආදරේ සර්ට හිතවත් ලෙන්ගතුයි. ඉතින් අපිට යාළුවෝ හැමතිස්සෙම ක්ලාස් එකට සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. හරි ඉතින් මේ ස්තුතියි පුතේ එකට අපිට සම්බන්ධ වෙච්ච යාළුවෝ අද මම බැලුවේ නෑ කීයක් ඉන්නවද කියලා පුතේ 7ක් විතර ඉන්න ඕනේ. ඊයේ කීප දෙනෙක් සම්බන්ධ වුණා පුතේ. ඉතින් මේ ඒ දරුවන්ට අපි ආරාධනා කරනවා පුතේ ක්ලාස් එක ඉවර කරගන්න ලෙසන් එක ඉවර කරගන්න පුතේ ලබන සතියේත් අපිත් එක්ක සම්බන්ධ වෙලා පුතේ මේ පාඩම අවසන් කරගන්න. හරි ඒත් එක්කම අපේ YouTube channel එක අපි අද YouTube channel එක හැදුවා පුතේ. තාම public launch කරේ නැහැ. මොකද description තියෙනවා banners දාන්න තියෙනවා පුතේ logos ඒ වගේ පොඩි වැඩ වගේක් තියෙනවා පුතේ. මේ ඉතින් චුට්ටක් අද දැන් අලුත් යන set කරගන්න. ඉතින් whiteboard සහ මේ light system ඒවා හදන්න පොඩ්ඩක් අද මහන්සි වුණා. ඒ නිසා මට වැඩි ඉවර කරගන්න බැරි වුණා. කොහොම නමුත් අද රැයට පුතේ හෙට උදේ වෙනකොට ඔයගලන්ට ඒක launch වෙනවා. මේ lesson එක අද කරපු මේ දැන් කරන මේ record වෙන lesson එක පුතේ අපි YouTube වලට දානවා. හරි හැමෝටම ආරාධනා කරනවා channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. channel එක subscribe කරන්න පුතේ. සහ subscribe කරලා එතන එහා පැත්තේ තියෙන bell icon එක ඒක එබුවම ඔබට අපි අලුතෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔබගේ ජංගම දුරකථනයට ගෙන ගන්න පුළුවන්. ඉතින් වටිනවා පුතා මොකද හේතුව මේ උගන්වන පාඩම් විතරක් නෙමෙයි දරුවෝ. ගොඩාක් parents ලගේ සහ ළමයි ඉල්ලීමක් තිබුණා සර් අපි ක්ලාස් එක කරනකොට log out වෙනවා අනේ අපිට මිස් වෙනවා. මොකද කරන්නේ? ඒ ඉල්ලීම නිසා තමයි. හරි මේ වැඩේ කරන්නේ පුතේ. අපි කරන ක්ලාස් ඔක්කොම රෙකෝඩ් කරලා පුතේ අපි දානවා පුතේ YouTube එකට දාලා ඕගොල්ලන් ඊට පස්සේ අවශ්‍ය දරුවන්ට අපි groups වලට පුතේ ඒකේ link එක දානවා. ඔබට මොන හරි තැනක යම් තැනක මිස් වුණා නම් යන්න ගිහිල්ලා ඔයගොල්ලෝ අපේ වීඩියෝ එක බලන්න පුතේ නරඹන්න සහ අපි යාළුවෝමත් මේකට එකතු කරගන්න පුළුවන් තරම් මම හැදුවට පස්සේ හරියට විස්තර ටික කියන්නම් සහ මතක තියාගන්න මේ දේ හැදුවේ පුතේ. දැන් ඊයේ ළමෙක් අහනවා සර් මේ YouTube හැදුවම සල්ලි හම්බ වෙනව නේද කියලා. හරිද පුතා? ඔව් හම්බ වෙනවා. subscribers 1000 අවුරුද්දක් ඇතුළත ඉන්න ඕනේ සහ මිනිත්තු 4000 හරි පුතා ඒ අවුරුද්ද ඇතුළත බලන්න ඕනේ මිනිත්තු 4000 නරඹන්න ඕනේ අපේ වීඩියෝස් බලන කියන බලන අය එකතු වෙලා ඊළඟට මේ දෙකම කරාම මාසෙකට අපිට ඩොලර් භාගයක් හම්බ වෙනවා. මම බැලුවා ඩොලර් එකේ ගාණ වේද කියලා 180යි 180 වැඩි කිරීම භාගයේ රුපියල් 90යි. මේ රුපියල් 90 අපි ගන්න පුතා YouTube එකේ හරි එන කට්ටක් ගන්න ඕනේ. මේ channel එක හදන්නේ this channel is not for money පුතේ. හරි this channel is for a service. මේක සේවාවකට හදන්න. හරි පුතා. සල්ලි කියන සාධක මුල් කරගෙන කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ පුතේ. හරි ඒ නිසා අපි channel එක හදන්නේ ඔබට මිස් වෙන පාඩම් පුතේ නැවත යවත් කාලින කරගන්න සහ අනිවාර්යෙන්ම channel එක හදුවට පස්සේ පුතේ subscribe කරලා bell icon එක දාගන්න. මොකද මම මේ place එක මේ ස්ථානේ පුතා මේ කොටස මම මේ හදාගෙන තියෙන්නේ සහ අපි අලුතෙන් අපේ සාමාර්ථ ක්ලාස් එක හැදුවම වෙනම කොටසක් පුතේ මම ස්ටුඩියෝ එකක් විදිහට හදා ගන්නවා. මොකද හේතුව අපි ඉගෙන ගත්ත දේ පුතේ යම් දෙයක් සමාජයට කරන්න ඕනේ. ඉතින් ලස්සනට මුල සිට ඇල්ෆබෙට් එක කියන්නේ මොකක්ද කියන එකේ නම් පුතේ පුංචි වීඩියෝස් හදලා සර් ක්‍රියේටිව්ලි ඒවා නිර්මාණය කරලා පුතේ සති දෙකකට එකක් හෝ සතියකට එකක් නැත්නම් අවම සති දෙකකට එකක් බැගින් සර් හැම දිනකම පුතේ මේක අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඕගොල්ලන්ට මුලින් ඉඳන් පුතේ ගින්නක් නැතුව ඕගොල්ලෝ නොදන්න ඉංග්‍රීසිය පුතේ ඉගෙන ගන්න ඔයාලට හැකියාව ලැබෙනවා. පැහැදිලිද මම කියන එක? ඉතින් අපි channel එකට නමක් දැම්මා. ඕගොල්ලන්ගේ groups වලට පුතා ඒක නම මොකක්ද කියලා දැම්මා. ගුරු පියුපිල්. අර පුතා ගුරු පියුපිල් බලයි මොකක්ද හත්තිලාගේ සර්ගේ නම දැම්මම ලස්සනයි නේ කියලා නෑ. හරි YouTube channel එකක් කියන්නේ පුතා අමුතුම දෙයක්. අමුතුම කලාවක් ඒක. නිකන් අපේ නම් වලින් දාලා පුතා නිකන් එහෙම ඒක මුළු මොකක් හරි ඒක බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ. මතකනේ සර් කලින් දැම්ම පුතා ඔයාලට ස්ටේටස් වල ගෲප් වල දැම්ම පුතා ඔයාගේ නම බ්‍රෑන්ඩ් එකක් වෙනතුරු ඒ ශේෂ්ත්‍රයේ ඔයාට යන්න පුළුවන් උපරිමය යන්න. හරි ඒ නිසා කල්පනා කරා
කල්පනා කරලා පුතා අමුතු නමක් දැම්ම ඒක කටට දිවට හුරු නැහැ. ටික දවසක් යනකොට හුරු වෙයි. හරි ගුරු පියුපිල් අපේ YouTube channel එකේ නම ගුරු පියුපිල්. හරි මම හිතන්නේ තාම භාගයට හදලා තින් දැන් ගිහලා හොයන්න යන්න එපා. හරි අපි ඒක හැදුවට පස්සේ සම්පූර්ණ නිම කරාට පස්සේ කියනවා අන්න මුතේ දැන් ready. ඔයගොල්ලෝ ගිහිල්ලා ඔයගොල්ලන්ගේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ මේ වීඩියෝ එක තමයි පුතා හා පුරා කියලා මුලින්ම YouTube channel එකට වැටෙන්නේ පුතේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට විස්තර කියන්න. ඉතින් ඔයගොල්ලන්ට මිස් වෙන දේවල් මේව කරගන්න පුළුවන් රිකවර් කරන්න පුළුවන්. ඒ සහ ඔයගොල්ලන්ගේ ඕනේ යාළුවෙක්ට අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අධ්‍යාපන ලබන මම කියන්නේ ඉන්න subscribe කරලා තියාගන්න bell icon එකක් දාලා තියාගන්න. මොකද හේතුව අපි අර අප්ලෝඩ් කරන පුතා ඒ වීඩියෝස් ටික දැම්මට පස්සේ ඔබට ඉංග්‍රීසි භාෂාව පුතේ ලස්සනට ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් ඔබට ලැබෙනවා පුතේ. ඒ මට්ටමට අපි මේ channel එක develop කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තියෙන අවම පහසුකම් එක අපි කරගෙන යනවා. නමුත් අපි ඒක ක්‍රමක්‍රමයෙන් පුතේ අපි ඒක දියුණු කරනවා. හැබැයි සල්ලි බලාපොරොත්තු වෙන්නේ මේ පුතේ සමාජයට යම් දෙයක් ඉගෙනවීමට අවශ්‍ය බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් පුතේ තව පණිවිඩයක් තියෙනවා පුතේ. ඒත් එක්කම මම ඉස්සෙල්ලා කිව්වා පුතේ අපි 6 වසර නංගිලා මල්ලිලා පුතේ අපි grade 6 නංගිලා මල්ලි කියන්නේ ශිෂ්‍යත්ව ඉවර කරපු නංගිලා මල්ලට අලුත් ක්ලාස් එකක් පටන් ගන්නවා දෙසැම්බර් මාසේ මුල සතියේ නා. ඒකට අදාළ පුතා leaflets මම වාට ඒ චූටි නිර්මාණයක් කරා පුතා පුංචි විස්තරයක් පත්‍රිකාවක් images වශයෙන් මම ඒක WhatsApp group වලට පුතේ හිතුව දෙන්න දානවා. අද රැයට හරි දානවා. ඔබගේ නංගියෙක් මල්ලියෙක් ඉන්නවා නම් ඔබේම අහල පහල දන්න කියන ලංකාවේ කොහේ හිටියක් කමන්නේ පුතේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සහ ඒ අයට දිගින් දිගටම පුතේ අඛණ්ඩ ඔන්ලයින් පන්තියට දිගටම ඉන්න පුළුවන්. මොරටුවේ ආසන්න ඉන්න දරුවන්ට සජීවී පන්ති ආරම්භ වුණාට පස්සේ ලයිව් ක්ලාස් ආරම්භ වුණාට පස්සේ මොරටුව අවට අයට පුතේ රවටවත් අයට වේල්ස් ආයතනයට එන්න හැකියාව තියෙනවා. ඊළඟට පුතේ පානදුර අවට අයට පානදුරට එන්න පුළුවන්. සර්ගේ සාමාර්ථ ක්ලාස් එක අවට අයට සාමාර්ථයට එන්න පුළුවන්. නැති අයට පුතේ කැමති නම් ඔය කොහෙදියක් කවන්නේ ගෙදරින් තනි ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා දෙසැම්බර් මාසෙම මේක ෆ්‍රී කරන්නේ. නොමිලේ උගන්වන්නේ පුතේ. නිබන්ධන කට්ටියට නොමිලේ ලබා දෙන්නේ. මොකද ඒගොල්ලන්ට සර්ව හඳුන ගන්න අවශ්‍යතාවය නිසා. ඒ නිසා ඔබේ කවුරු හරි ඉන්නවනම් දන්න කියන පුතේ අනේ චුට්ටක් සර්ට සම්බන්ධ කරලා කියන්න. ඒ දාන ලීෆ්ලට් එක ඒගොල්ලන්ට සෙන්ඩ් කරලා කියන්න අපේ සර් ක්ලාස් එකක් පටන් ගන්නවා. නංගිව දාන්න මල්ලිව දාන්න කියලා පුතේ චූටි ආරාධනයක් කරා. අලුත් යාළුවෝ ලබන සතියේ පුතේ මේ වෙලාවටම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පාඩම ඉවර කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් අද පළවෙනි දවසේ ඔයගොල්ලන්ට මාව උරු නැහැ. මගේ පුතා කරකශ කරලු කැත කටහඬ වාට උරු නැහැ. නමුත් දවස් දෙකක් යනකොට ඒක ඔයාලට හුරු වෙයි. ඉතින් අපි ආරාධනා කරනවා පාඩම ඉවර කරගන්න ලබන සතියේ රැඳෙන්න. ඉතින් ඔයා හිතනවා නම් පුතේ සර් කියලා දෙනවා පැහැදිලි, සර් කියලා දෙනවා තේරෙනවා, සර් හොඳයි. හරි එහෙම කියලා දෙනවා නම් ඔබට පුළුවන් අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා පුතා මේ ක්ලාස් එකේ දිගටම රැඳිලා ඉන්න. ඉතින් එහෙම වුණොත් අපි වෙනම රෙජිස්ටර් කරන අපේ සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ලබන සතියේ සම්බන්ධ වෙලා පුතේ ඔබ කැමති නම් අපිත් එක්ක අඛණ්ඩව දිගින් දිගට සම්බන්ධ වෙන්න. මොකද 10 වසර පන්ති කියලා කියන්නේ ඔබගේ O level exam එකේ උගන්වන්න තියෙන පාඩම් 160ක් තියෙන පන්තියක්. ඉතින් අපි පැහැදිලි වාට තේරෙන භාෂාවෙන් පුතේ හොඳට උගන්වනවා කියලා සර් ආත්ම විශ්වාසයෙන් යුතුව දන්නවා. ඉතින් සර් කියනවා ආත්ම විශ්වාසය සර් තියෙන නිසා කැමති අය අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න.